ආදරණීය දුවේ පුතේ. අද ඔයාලට අලුත් පාඩමක් අරගෙනයි මම ඇවිල්ලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ 2019 GCE O level English paper එක ගැනයි. මෙම පාඩම 9, 10, 11 ශ්‍රේණිවල දූල පුතාලට ඉතාම වැදගත් වෙනවා. I hope to discuss the format of the paper, how the marks are given, and how to answer the paper. මම බලාපොරොත්තු වෙනවා මෙම් පාඩමින් ඔයගොල්ලෝ සමග සාකච්ඡා කරන්න, ප්‍රශ්න පත්‍රයේ සැකසී ඇති ආකාරය, ලකුණු ලැබෙන ආකාරය සහ ඒකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. එහෙනම් අපි පාඩමට යමු. ඒ වගේ මේ channel එකට subscribe කරලා නැති දූල පුතාලා නොමිලේම මේකට subscribe වෙන්න පුළුවන්. ඔය තිරේ දකුණු කෙළවරේ තියෙන subscribe button එක click කරලා නොමිලේම මේකට subscribe වෙන්න. එතකොට ඔයාලට අලුත් videos upload කළාම දැනගන්න ලැබෙනවා. Department of Examination Sri Lanka. අපේ විභාග ප්‍රශ්න පත්‍ර හදන්නේ Department of Examination විභාග දෙපාර්තමේන්තුවේ. GCE O level examination 2019. GCE General Certificate of Education. Ordinary level examination. අපොස අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය. 31 English language. 31 කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ විෂයාංගය. විෂයාංගය 31 English language. ඉංග්‍රීසි භාෂාව. ඔයාලා පේපර් එක අතට ගත්තම මෙන්න මේ විදිහට තමයි මුලින්ම දකින්න ලැබෙන්නේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා ගහලා Department of Examination Sri Lanka. 31 English paper 1 විෂයාංගය තියෙන උලින් ඊළඟට ගහලා තියෙනවා General Certificate of Education Ordinary Level Examination December 2019. ඔනේ විභාගේ පැවැත්වෙන දිනයක් දාලා තියෙනවා. ඒ වගේම වේලාව යොදලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව 1 papers දෙකක් ලැබෙනවා ඔයාලට. paper 1 paper 2 කියලා. පැය එකයි. මේකට පැය එකක් ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න තියෙනවා 8ක්. 8ක් තියෙනවා. මේ අන්තිමට ලකුණු යොදන්නේ මේ තීරුවේ. ඒ තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 8ක් තියෙනවා. එකකට ලකුණු 5 බැගින් තමයි ලැබෙන්නේ. එතකොට 40ක් ලකුණු ලැබෙනවා මේ පළවෙනි පේපර් එකට. ඊළඟට මෙන්න check by, entered by. ඊළඟට තියෙනවා EMF කියලා කොටු තුනක්. ඒකේ අපි මොකුත් ලියන්න යන්නේ. ඒක ලකුණු entered by කියන්නේ ලකුණු මේකට මේ බලලා ලකුණු මේ යොදපු ඒ පරීක්ෂක තුමාගේ හෝ තුමියගේ අස්සන තමයි මෙතන දාන්න. ඒක නැවත චෙක් කරනවා. තවත් පරීක්ෂකවරයෙක් හෝ වරියක්. අස්සන් කරන්න මෙතන. ඊට පස්සේ අවසානයේ තවත් පරීක්ෂකවරයෙක් එනවා. evaluation mark finalizer කියලා කෙනෙකුත් බලනවා. එයා තමයි මෙතන sign කරන්නේ මේ හරියට ලකුණු යෙදිලාද කියලා. විභාගාංකය index number. මෙතන විභාග අංක ලියන්න තියෙන්නේ. අපේ නම හිම ලියන්න ස්ථානයක් නැහැ. විභාග අංකය තමයි ලියන්න ඕන. Answer all question on this paper itself. එතකොට ඔයගලන්ට ඉංග්‍රීසි වලට මේ පේපර් එකේමයි ලකුණු මේ ලියන්න තියෙන්නේ පිළිතුරු. වෙනම papers අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ පේපර් එකේම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙනවා. ඉංග්‍රීසි වලදී. වෙනත් විෂයන් වලදී නම් ප්‍රශ්න තෝරා ගන්න තියෙනවා ඉංග්‍රීසි වල. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙනවා. ඒතර පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. ලකුණු 40ක් ලැබෙනවා. අපි එනම් මේ 2019 පළවෙනි ප්‍රශ්නයට යමු. Match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. The first one is done for you. Match. Match the following notices. Match කරන්නේ ගලපන්න. Following පහත සඳහන් notices. Notices කියන්නේ දැන්වීම. With the places given below. Places ස්ථාන.
ස්ථාන සමග ගලපන්න ඕනි notices. Notices කියන්නේ දැන්වීම් වලට. Write the letter of the most suitable notice in the given box. එතකොට අපි අර notice එකේ write the letter අකුර තමයි ලියන්න ඕන දීලා තියෙන කොටුවේ. ගොඩාක්ම ගැලපෙන එක. The first one is done for you. The first one is done for you. Passive voice වලින් තියෙන the first one is done for you. පළවෙනි එක කරලා තියෙනවා ඔයා වෙනුවෙන්. right. එහෙනම් අපි බලමු මොනවද මේ තියෙන notices කියලා. Handle with care. Handle with care. පරිස්සමෙන් අල්ලන්න. වීදුරු වගේ බාණ්ඩ තියෙන boxes වල ගහලා තියෙන අය. Reference only. පුස්තකාලේ එහෙම ගහලා තියෙනවා විමර්ශනයේට පමණයි. කියවන්න පමණයි පුළුවන් මේ ඒ පොත්. ඒ නිසා reference only. Take off your shoes. Take off ගලවන්න ඔබේ සපත්තු. Reserved for pregnant mothers. Reserved වෙන් කරලා තියෙන. For pregnant mothers. ගර්භණී මාතාවන් සඳහා. Caution අවවාදයයි. Men at work. මිනිසුන් වැඩේ යෙදී ඉන්නවා. මිනිසුන් වැඩෙහි යෙදී ඉන්නවා. No bathing. නෑම තහනම්. Rough sea. රළු මොහොත. අන්න ඒ විදිහට තියෙනවා. බලමු අපි යට තියෙන ඒවා places මොනවද කියලා. On a box full of glassware. On a box full of glassware. වීදුරු භාණ්ඩ පුරවපු පෙට්ටිය. At a building site. ගොඩනැගිල්ලක් සාධන ප්‍රදේශය. On a beach. මුහුදු වෙරළක්. In a bus. බස් එක. At a temple. පන්සල. In a library. පුස්තකාලය. අපි එනම් බලමු මොනවද පිළිතුරු. At a building site. Building site එක මොකක්ද ගහලා ඇත්තේ notice එක. Yes. E. Caution අවවාදයයි men at work. මිනිසුන් වැඩේ යෙදී ඇත. Right. Next one. On a beach. Beach. මුහුදු වෙරළක. මොකක්ද? F. No bathing. නෑම තහනම්. Rough sea. In a bus. D. Reserved for pregnant mothers. ගර්භණී මාතාවන් සඳහා වෙන් කර ඇත. At a temple. C. Take off your shoes. සපත්තු ගලවන්න. පාවහන් ගලවන්න. In a library. පුස්තකාලයක. Reference only. B. මෙන්න මේ ආකාරයට ඔබ පිළිතුරු ලිව්වොත් ලකුණු 5ක් ලැබෙනවා. තාම පහසු ප්‍රශ්නයක් තමයි ටෙස්ට් 1 වලට ඔබට ලැබෙන්නේ. ටෙස්ට් 2 අපි තාම මේ හිස්තන් තියනවා දැක්ක ගමන් අපි පුරවන්න යන්න හොඳ නැහැ. We have to read the instruction. මේ උඩින් දීලා තියෙන උපදෙස් හොඳින් කියවන්න. Fill in the blanks in the following dialogue. Fill in the blanks. හිස්තන් පුරවන්න. පහත දෙබසේ. Use the word given in the box. Use භාවිතා කරන්න. වචන given in the box. කොටුව තුල දී ඇති. Write the letter of the correct word in the space given. Write the letter. අකුර ලියන්න. Of the correct word. නිවැරදි වචනේ අකුර ලියන්න ඉස්තැන්. ඒතර වචනේ හැමම ලියන්න අවශ්‍ය නැහැ. The first one is done for. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. මේකෙන් උදාහරණයක් දීලා තියෙන නිසා හරිම පහසුයි. Rashmi, wow, what a lovely photograph. මොනතරම් ලස්සන ඡායාරූපයක්ද. Is this your family? ඔයාගේ පවුලේ අයද? Yes, it is. It was taken at my sister's. ඒක ගත්තේ අපේ අක්කගේ sisters. See, wedding. මංගල උත්සවය. Who do you is sitting next to me? Who do you? ඔයා හිතන්නේ is sitting next to me මා ළඟින්ම වාඩිලා ඉන්නේ? Yes. Who do you? අපි හිතන පුරවම ඔක්කොම කියලා. It must be your blank sister. Yes, you are right. Two of you look the same. ඔය දෙන්නම එක වගේ පේන. And you both are wearing. දෙන්නම ඇඳන් ඉන්නේ. Blank. Aren't you? නේද? Is the boy wearing the red? Blank. Your elder brother?
No, he is the youngest, but he is very blank. Your father and mother still look very young, don't they? ඔන්න අපිට උත්තර දෙනවා twin කියන්නේ yes twin නියුන් කියන එක නියුන් tooth frocks ගවුම් wedding මංගල උත්සවේ tall උස්ස think සිතනවා shirt කමිසේ අපි මේ වගේ ප්‍රශ්නය හිමම කියවගෙන තමයි උත්තර ලියන්නේ. Wow, what a lovely photograph. Is this your family? Yes, it was taken at my sister's wedding. Who do you think is sitting next to me? මා ළඟින්ම ඉන්නේ කවුද වාඩි වෙලා ඉන්නවා කියලා ඔබ සිතන්නේ. It must be your twin sister. ඔයාගේ නියුන් සහෝදරිය වෙන්න ඇති. Yes, you are right. Two of you look the same. ඔය දෙන්නම එක වගේ පිය. And you both are wearing. දෙන්නම ඇඳන් ඉන්නේ. Yes. B. Frocks. Aren't you? දෙන්නම ගවුම් ඇඳන්. Is the boy wearing a red? Is the boy wearing a red F shirt? Your elder brother? රතු ෂර්ට් එකක් ඇඳන් ඉන්න පිරිමි ළමයා ඔයාගේ අයියාද? No, he is the youngest. එයා තමයි බාලා කෙනා. But he is very D. Tall, උසයි. Your father and mother still look very young. ඔබේ තාත්තයි අම්මයි still තවමත් look very young. තරුණ පාටයි. Don't they? නේද? ඔන්න ඒ විදිහට අපිට මේ විදිහට ස්තෙන් පුරවන්න පුළුවන්. Okay, test 3. Study the picture given below. Fill in the blanks in the paragraph using the words given in the box. Write the letter of the correct word in the blank. The first one is done for you. Study the picture. අධ්‍යයනය කරන්න මේ පින්තූරය. පහත දී ඇති. Fill in the blanks in the paragraph using the words given in the box. දීලා තියෙන වචන යොදලා තමයි ස්තැම් පුරවන්න තියෙන්නේ. Write the letter of the correct word. ඒකෙත් අකුර තමයි ලියන්න තියෙන්නේ වචන. අපිට වචනේ එහෙමම ලියන්න අවශ්‍ය නැහැ. අපි බලමු දීලා තියෙන වචන මොනවද? ඒකෙත් the first one is done for you. පළවෙනි එක කරලා තියෙන්නේ. Bed and the curtains තිර cupboard cupboard umbrella කුඩය friend යාළුවා table මේසය lamp ලාම්පු drawers ලාච්චු books පොත් trousers දිග කලිසම් wall බිත්තිය. This picture shows මේ පින්තූරේ පෙන්නනවා චතුරස් room චතුරගේ කාමරේ. His පිළිතුරු දීලාම තියෙනවා. His friend ඉසුරු එයාගේ යාළුවා ඉසුරු is sitting වාඩි වෙලා ඉන්නවා. Near him ඔහු ළඟින්. On his on his bed එයාගේ ඇඳ මත. There is with 3 in the room. There is තියනවලු with 3 තුනක් තියෙන එක කාමරේ. මොකද්ද තියෙන තුනක් තියෙන එක? There is a F table මේසයක් තියෙනවා with 3 H drawers තියෙනවා මේසයක් with 3 drawers ලාච්චු තුනක් තියෙනවා. A pile of and he uses to study can also be seen here. එතකොට මේස ගැන අපි කතා කළේ. ඒකට තියෙනවා a file of I books file of books පොත් ගොඩක් and G lamp ලාම්පුව. He uses to study can also be seen here. එයා ඉගෙන ගන්න භාවිතා කරන ලාම්පුව මෙහි පේන්න තියෙනවා. The of the window are partly open. The ජනේලේ කොටසක්
භාගයට ඇරලා තියෙන. The B curtains. Curtains of the window. ජනෙලේ curtains භාගයට ඇරලා තියෙන. In the he has hung a shirt and 2 pairs of. shirt එල්ලලා තියෙනවා. කොහෙද shirt එල්ලලා තියෙන්නේ? In the C cupboard. He has hung a shirt and 2 pair of trousers. J කලිසම් දෙකක් එල්ලලා තියෙනවා. There is a cap and cap එකක් තියෙනවා සහ and D umbrella කුඩයක්. On the hangers වල fixed to the සවි කරලා තියෙනවා. කොහෙද සවි කරලා තියෙන්නේ? K wall බිත්තියට සවි කරලා තියෙන hangers වල එල්ලලා තියෙනවා. There are 2 pairs of shoes on the shoe rack. සපත්තු ජෝඩු දෙකක් තියෙනවා. shoe rack. One is white and the other is black. එකක් සුදුයි අනිත් එක කළු. චතුර keeps his room neat and tidy. චතුර පිළිවෙලට ඒ කාමරේ තියාගෙන ඉන්නවා. මේ විදිහට අපිට සිස්ටම් පුරවන්න ලැබුණා. අපි මුලින්ම මේ පිළිතුරු ලියන්න ඉස්සෙල්ලා මේ එහෙමම කියවලා අවබෝධයක් ගන්න ඕනි ප්‍රශ්නය. ප්‍රශ්නය එහෙමම කියවලා සම්පූර්ණයෙන්ම කියවලා අවබෝධ කරගෙන තමයි හිස්තැන් පිරවීමට අවශ්‍ය වෙන්නේ. The last question today we are going to talk about. අද අපි ප්‍රශ්න 4යි කතා කරන්නේ. වෙලාව මදි නිසා ඊළඟ දවසේ අපි ඊළඟ 4 කතා කරනවා. Test 4. Each underlined word in the following is incorrect. Underline යටින් ඉරියැඳි පද පහත ඡේදයේ is incorrect. වැරදි. Write the correct word in the space provided. නිවැරදි වචනය හිස්තැනේ ලියන්න. The first one is done for you. පළවෙනි එක කරලා තියෙනවා. The grade 9 students of our school have planned to play a cricket match yesterday. Yesterday කියලා තියෙනවා. ඊයේ වුණ දෙයක්. ඊයේ වුණ දෙයක් නම් අපිට have කියලා යොදන්න බෑ. had කියලා තමයි එන්නේ. නිසා have කියන එක වැරදි. අපි had කියලා ලියමු. Everyone were present in time. Everyone සමග අපි යොදන්නේ මේ බහුවචන වචන ක්‍රියාපදයක්. everyone කියන එක සැලකෙන්නේ ඒක වචනයක් විදියට. සෑම දෙනාම කියන එක ඒක වචනයක් විදියට තමයි අපි සලකන්නේ. ඒකට were වෙනකොට අපි යොදන්න වෙන්නේ was. Everyone was present in time. However, just before a match කියලා තියෙනවා. A match. However, කෙසේ වෙතත් just before a match කියලා තියෙනවා. අපි දැන් match එකක් ගැන කතා කළා. මුලින් කතා කළා. ඒතකොට මුලින් කතා කරනකොට a match කියලා අපි කියනවා. a cricket match කියලා. ඒ match එක ගැන ආයෙත් කියනකොට අපි a match නෙවෙයි කියන්නේ. the match. However, just before the match කෙසේ වෙතත් match එකට මොහොතකට කලින් it started raining. වහින්න පටන් ගත්තා. They waited at least of 2 hours. ඒගොල්ලෝ බලාගෙන හිටියා අදුම තරමින් of 2 hours. පැය දෙකක් පමණ. එතන මෙතන of මේ කාලය සම්බන්ධයෙන් කාලය කියනකොට අපි of නෙමෙයි යොදන්නේ. of නෙමෙයි for 2 hours. පැය දෙකක් තිස්සේ බලන් හිටියා. But the rain did not stop. නමුත් වැස්ස පෑවුවේ නැහැ. stop did not ළඟට අපි අතීත කාලය යොදන්නේ. did not stop. stop stop. They were very sadly. ඒගොල්ලෝ ගොඩක් දුක් වුණා කියලා තමයි කියන්නේ. તો they were very sadly නෙමෙයි. they were very sad. they were very sad. ඒගොල්ලෝ දුක් වුණා. ඒතොර sad කියන්නේ adjective එකක්. sad. sadly කිව්වොත් adverb එකක්. අපි මෙතන adjective එකක් තමයි දාන්න අවශ්‍ය. At the end, they decided to play cricket on the following day. අන්තිමේදී ඒගොල්ලෝ තීරණය කළා ඊළඟ දවසේ cricket සෙල්ලම් කරා. Test 5. Read the dialogue between Geet and his uncle. කියවන්න ගීත් සහ ඔහුගේ මාමා අතර සිදුවෙන දෙබස. Write the necessary information in the space given below. Write the necessary information. ලියන්න අවශ්‍ය තොරතුරු. In the space හිස්තැනි given below. පහත දී ඇති. The first one is done for you. පළවෙනි එක
ඔබ වෙනුවෙන් කරලා තියෙනවා. එතකොට ගීත් සහ ඔහුගේ මාමා අතර සිදුවෙන දෙබස තමයි තියෙන්නේ. ඉතින් දෙබස කියවන්න තියෙනවා. අපි ඊට කලින් මේ අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලමු. The trip was organized by. ඒකට පළවෙනි උත්තරේ දීලා තියෙනවා. Environment Club. The trip was organized by. trip එක සංවිධානය කළේ කවුද? Environment Club එක, පරිසර සමාජය විසින්. දෙවෙනි ප්‍රශ්නය අහනවා. The place visited. The place visited. The place visited. නරඹපු ස්ථානය. නරඹපු ස්ථානය අපි බලමු. කොහෙද මේගොල්ලෝ බලන්න ගියේ කියලා. ගීත්. How was the trip, uncle? කොහොමද ඔයාලගේ trip එක? මාමි. uncle කියනවා. It was great. ඒක නියමයි. Our office environment club organized it. Our office environment club organized it. අපේ ඔෆිස් එකේ environment club එක තමයි සංවිධානය කළේ. මේකට ආන්සර් එක පළවෙනි එක දීලා තියෙනවා. ඊළඟ එකේ අහලා තිබුණේ ඒගොල්ලෝ මොකද්ද බලන්න ගියේ කියලා. අපි බලමු ඒකට ආන්සර් එක කොහෙද තියෙන්නේ. Where did you go this time? Where did you go? ඔයා කොහෙද ගියේ මේ වතාව? Uncle කියනවා. This year we selected a small island in Puttlam. This year we selected a small island in Puttlam. මේ අවුරුද්දේ අපි තෝරගත්ත, selected කියන්නේ තෝරගත්ත, a small island, පුංචි දූපතක්, in Puttlam, Puttlam වල තියෙන. Have you ever been to an island? Have you ever been? ඔයා කවදාද ගිහින් තියෙනවද දූපතකට? Never. ගීත් කියනවා never, කවදාවත් නැහැ. But I would love to. නමුත් මම කැමතියි යන්න. එතකොට අපිට ආන්සර් එක තිබුණා දෙවෙනි එකට. දෙවෙනි ප්‍රශ්නේ අහන්න. The place visited. A small island. A small island. අපි ඒක ලියමු. A small island. Mode of traveling from Circuit Bungalow to the island. Mode of traveling. ගමනාගමන ක්‍රමය. From Circuit Bungalow to the island. Circuit Bungalow එකේ ඉඳලා මේ දිවයිනට ඒගොල්ලෝ ගමනාගමනය කරපු විදිය අහනවා. අපි බලමු කියලා ඩයලොග් එක. Don't worry. I'll take you there during the next vacation. කනගාටු වෙන්න එපා. I'll take you. මම ඔයාව එක්කරගෙන යන්න. there එහෙට during the next vacation. ඊළඟ නිවාඩු කාලෙදී. ගීතාන. By the way, ඒක නෙමෙයි. How did you go there? ඔයා කොහොමද ගියේ? Uncle කියනවා. We hired the van. අපි hire කළා van එක. And it took 5 hours. පැය 5ක් ගියා for us to reach the town. ටවුමට ළඟා වෙන. reach කියන්නේ ළඟා වෙන. close to the island. island එකට කිට්ටුව තියෙන town එකට ළඟා වෙන පැය 5ක් ගියා. We spent the night in the Circuit Bungalow. We spent, අපි ගත කළා. spend කියන්නේ ගත කළා. The night, රාත්‍රිය. In the Circuit Bungalow. Circuit Bungalow එකේ and went to see the island. ගියා බලන්න දූපත. In the morning, උදේ. On a boat. On a boat. boat tour එකේ. මොන අපිට ආන්සර් එක දෙනවා boat tour එකකින් තමයි ගිහින් තියෙන්නේ අපි මේ. On a boat. Okay. Main livelihood of people. Main livelihood of people. ප්‍රධාන ජීවනෝපාය මිනිස්සුන්ගේ. ඒ දූපතේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය අහනවා. අපි බලමු කීවද. Wow. A boat ride? Boat wing, yeah. Yes. 1 hour ride in the calm sea. 1 hour ride. පැයක ගමනක්. In the calm sea. නිශ්චල මොහොතේ. Calm කියන්නේ නිශ්චල. The village we visited in the island. The village. අපි බලන්න ගිය දූපතේ ගම. Was very small. ගොඩක් පුංචි. ග්‍රාම නිලධාරි said. ග්‍රාම නිලධාරි කිව්වා. It had 105 people. එහි ඉන්නවා කියලා මිනිසුන් 105ක්.
Fishing is what they do for living. Fishing is දීවර කර්මාන්තය. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ජීවනෝපාය වශයෙන්. Fishing is what they do for living. ඔන්න අපිට අහුණා ආන්සර් එක fishing. Fishing තමයි ඒකට ආන්සර් එක. අපි නයි කරලිය. Okay. Population of the village. ගමේ ජනගහනය. Population කියන්නේ ජනගහනය. අපි ඒක උත්තරේ සොයාගත්ත කලින්ම ග්‍රාම නිලධාරී said it had 105 people. 105 people. මොන අපි ඒ ආන්සර් එකක් ලියමු. Last question. The ornaments were sold to the ornament කියන්නේ ආභරණ. ආභරණ විකුණුවේ. කාටද කියලා ලියන්න තියෙන්නේ. බලමු කියවලා. Also, I saw some women making beautiful ornaments with seashells. Also, එකම I saw මම දැක්ක. Some women ගෑනු ටිකක් making සාදන beautiful ornament ලස්සන ආභරණ with seashells සිප්පි කටු වලින්. They make money. ඒගොල්ලෝ මුදල් සොයා ගන්නවා by selling them to tourists. By selling them to tourists. Tourists ලට ඒව විකුණනවා. ඔන්න ආන්සර් එක තියෙනවා tourist. Okay, let's write the answer. Okay, now we have finished writing the answer for question number 5. Okay, right. Then let's move to question number 6. Okay, it's a writing exercise, writing activity. Test 6. You are the secretary of English Literary Association of your school. You have organized singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. Use about 40 to 50 words. Include date, time and place of competition. You are the secretary of the English Literary Association. English Sahitya Sangam of your school. ඔබේ පාසල. You have organized. ඔබ සංවිධානය කරලා තියෙනවා. A singing competition in English. Singing competition. ගීත තරඟයක්. ඉංග්‍රීසි ගීත තරඟයක්. Write a notice. ලියන්න notice එක inviting ආරාධනා කරමින් all the students of grade 9. 9 ශ්‍රේණියේ සියලුම සිසුන්ට. To watch the event. මෙම අවස්ථාව නැරඹීමට. Use about 40 to 50 words. වචන 40 සිට 50 දක්වා භාවිතා කරන්න. Include ඇතුළත් කරන්න. Date දිනය, time වේලාව and place of the competition. තරඟයේ පැවැත්වෙන ස්ථාන. අපි එහෙනම් මේවා අපි ලියන්න කලිනුත් අපේ වීඩියෝ එකකින් ඉගෙන ගත්ත notice ලියන හැටි. ඒක බලන්න නැත්නම් දුල පුතාලා ඒකත් බලන්න පුළුවන්. අපි මේකටත් එහෙනම් answers ලියමු. අපිට මෙන්න මේවා සොයා ගන්න වෙනවා. මේ question එකෙම තියෙනවා who. කවුද මේක සංවිධානය කරන්නේ? Who? The English Literary Association of your school. ඔබේ පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය. What? මොකක්ද සංවිධානය කරන්නේ? A singing competition in English. When? කවදද ඒක තියෙන්නේ? Not given. දීලා නැහැ. We have to create. අපිට ඒක නිර්මාණය කරගන්න වෙනවා දිනයක්. අපිට සිතා ගන්න වෙනවා දිනයක්. Where? කොහෙද තියෙන්නේ? Not given. දීලා නැහැ. We have to create. අපි ඒකත් සිතා ගන්න වෙනවා. Whom? කාටද ආරාධනය කරන්නේ? All the students of grade 9. Writer. කවුද මේක ලියන්නේ? The secretary of the English Literary Association. Okay, අපි මේවා එහෙනම් ඇතුළත් කරලා මේ notice එක ලියමු. උඩින්ම අපි notice කියලා ලියවයි NOTICE. Who? කවුද organize කරන්නේ? අපි මුලින්ම මේක ලියනවා. The English Literary Association of our school. Your school වෙනුවට අපිට our school කියන්න පුළුවන්. අපිට තවත් හොඳට ලියනවා නම් our school වෙනුවට පාසලේ නම යොදන්න පුළුවන්.
the English Literary Association of කියලා පාසලේ නම ලියනවා. මේකට අපිට කොටස එකතු කරන්න තියෙනවා has organized. English අපේ පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය has organized සංවිධානය කරලා තියෙනවා. මුලට බහුවචනයක් આવොත් එහෙම have organized. මෙතන ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය කියන එක ඒක වචනයක්. ඒ නිසා has organized what මොකද්ද සංවිධානය කරලා තියෙන්නේ? A singing competition in English. ඔන්න ඒකත් අපි ලියමු. A singing competition in English. When කවදද? Not given. දීලා නැහැ. අපි දිනයක් යොදාගමු. On 25th of July 2020. On කියලා මේ දාන්න තියෙනවා. On කියලා යොදන්න ඕනේ දිනේට කලින්. On 25th of July 2020. At 10:30 am. වෙලාවට කලින් අපි at යොදනවා. At 10:30 am. Where කොහෙද තියෙන්නේ? තියලා නැහැ. අපි යොදනවා in the main hall. සාමාන්‍යයෙන් ප්‍රධාන ශාලාවේ තියෙන නිසා in the main hall. main hall කලින් in යොදනවා. Whom කාටද ආරාධනය කරන්නේ? All the students of grade 9. All the students of grade 9 are invited to watch the event. Are invited කියලා අපි යොදනවා ආරාධනය කරනවා. passive voice වලින් ලියලා තියෙනවා. Are invited to watch the event. Writer කවුද මේක ලිව්වේ කියලා අපි යටින්ම ලියනවා. අස්සනක් යොදන්න තියෙනවා ඊට යටින්. The secretary. The English Literary Association. Date of writing. ලියපු දිනේ අපි වම් පැත්තෙන් ලියනවා. හැබැයි ඉංග්‍රීසියෙන් දිනේ ලියනකොට මුලින්ම දිනේ ඊළඟට මාසේ අවුරුද්ද අන්තිමට අපි ලියනවා. අපිට මේ ආකාරයට පුළුවන් මේ නෝටිස් එක ලියන්න. The English Literary Association of our school has organized a singing competition in English on 25th of July 2020 at 10:30 am in the main hall. All the students of grade 9 are invited to watch the event. The Secretary, English Literary Association, 20th July 2020. Test 7. Read the passage and answer the question. ඔයගොල්ලන්ට ඡේදයක් කියවලා පිළිතුරු ලියන්නයි තියෙන්නේ. අපි මුලින්ම මේකේ ප්‍රශ්න ටික කියවලා බලමු. Underline the most suitable answer. Underline the most suitable answer. Underline. යටින් ඉරක් අඳින්න. Most suitable answer. ගොඩාක්ම ගැළපෙන. වඩාත්ම ගැළපෙන පිළිතුරට. අපි පළවෙනි ප්‍රශ්නේ කියවමු. Whose birthday falls in October? Whose birthday falls in October? A. Sanduni's. B. Sanduni's mother's. C. Sanduni's younger sisters. Okay, now let's go and see what's the answer. It was a beautiful, warm Saturday in October, and Sanduni's family had decided to have a picnic. It was a beautiful, එක ලස්සන warm, උණුසුම් Saturday, සෙනසුරාදාවක් in October, October මාසේ. And Sanduni's family, Sanduniගේ පවුලේ අය had decided to, තීරණය කරලා තිබුණා, to have a picnic, විනෝද චාරිකාවක් යන්න. Sanduni was helping her mother to get the picnic table ready. Sanduni උදව් කරමින් හිටියා ඇගේ අම්මට picnic table එක සූදානම් කරන්න for their lunch when the two of her married sisters arrived. ඒගොල්ලන්ගේ ඒ වෙලාවේ සඳුනිගේ විවාහක අක්කල දෙන්නෙක් පැමිණියා. arrived. පැමිණියා. Happy birthday mother. සුබ උපන්දිනයක් අම්මේ. They said as they handed over their brightly colored birthday presents. They handed over. ඒගොල්ලෝ බාර දුන්නා. brightly colored. දීප්තිමත්ව
දීතිමත් පාට වලින් තිබුණ birthday present. උපන්දින තෑගි. Sanduni had totally forgotten. Sanduni මුළුමනින්ම අමතක වෙලායි තිබුණේ that it was her mother's 54th birthday. අම්මගේ 54 වෙනි උපන්දිනය කියලා. ඒතර කාගේ උපන්දිනේද? Mother's. Then you can get the answer her mother's 54th birthday. Sanduniගේ අම්මගේ උපන්දිනය තමයි තිබුණේ. Then we can underline the answer. Sanduni's mother's. Sanduni's mother's. Question number 2. What was Sanduni doing when her sisters arrived? What was Sanduni doing? මොකද්ද Sanduni කරමින් හිටියේ? When her sisters arrived. When කියන්නේ විට. When her sisters arrived. ඇගේ සහෝදරයන් පැමිණෙන විට. A. Preparing the picnic table. Having lunch. Getting ready for the birthday. බලමු අපි දැන්ටමත් දන්නවා answer. Okay, here. Sandini was helping her mother to get the picnic table ready. Picnic table එක සූදානම් කරමින් හිටියේ. Get the picnic table ready. Okay, now we can write the answer. We can underline preparing the picnic table. Question number 3. How much money did the piggy bank have? How much money? සල්ලි කීයක් තිබුණාද? Did the piggy bank have? ඇගේ කුඩා බැංකුවේ සල්ලි කොපමණ තිබුණාද? Okay. She quickly decided to find a present that would show her mother how much she loved. She quickly decided. ඇවහාම තීරණය කළා. Find a present. තෑග්ගක් සොයාගන්න. That would show her mother. ඇගේ අම්මට පෙන්වන්න. How much she loved. කොන ආදරේද කියලා. She ran upstairs. ඇදිවා ඉහළ මාලයට. To her bedroom. ඇගේ නිදන කාමරයට. And pulled her piggy bank. ඇගේ කුඩා බැංකුව ගත්ත එළියට. From itself රාක්කෙන්. And opened it. ඒ විවෘත කළා. No coins fell out. Coins කාසි. කාසි වැටුන්නේ නැහැ. But as she put her fingers inside. Fingers ඇඟිලි ඇතුළට දැම්මම she felt a single piece of paper. She felt ඇයට දැනුණා. A single piece of paper. කුඩා කඩදාසි කැබැල්ලක්. It was a 100 rupee note. ඒ රුපියල් 100ක්. ඔන්න අපිට ආන්සර් එක තිබුණා 100 rupee note. ඇගේ බැංකුවේ තිබුණේ රුපියල් 100ක්. Okay. Exactly 100 rupees. හරියටම රුපියල් 100. Less than 100 rupees. රුපියල් 100ට අඩුයි. More than 100 rupees. රුපියල් 100ට වැඩි. Exactly 100 rupees. හරියටම රුපියල් 100. Question number 4. The gift that Sanduni selected was. The gift. Tag. Sanduni selected was. Sanduni තෝරගත්ත tag. A red flower. රතු පාට මල. A pretty dish. ලස්සන පිඟාන. A household item. නිවසට හොඳ භාණ්ඩයක්. බලමු. She picked it and ran to the gift store. ඒක අරගෙන දිව්වා කඩේට. Next to the shopping center. Shopping center එකට අල්ලපු gift store එකට ගියා. As he looked at the pretty dishes and the household items. ඇය මේ ලස්සන පිඟන් ඒ වගේම household items ගෙදරට අවශ්‍ය භාණ්ඩ. She realized ඇයට අවබෝධ වුණා that her 100 rupees wouldn't be enough. රුපියල් 100 මදි කියලා. To buy what she wanted. ඇයට මිලට ගන්න. Suddenly හදිසියෙම she saw a pretty red flower. ඇය දැක්ක රතු පාට ලස්සන මලක්. It was just the price 99 rupees. ඒක රුපියල් 99. She took the flower to the cashier and gave the 100 rupee note.
ඒක කැෂි එකට අරන් ගිහලා රුපියල් 100 දුන්නා. Okay, red flower. The answer is red flower. A gift එකට තෝරගත්තේ red flower. Okay. Last question. The word realize in line 10 means realize. 10 වෙනි පේලිය realize කියන එකෙන් අදහස් වෙන්නේ තේරුම. guessed. guess කියන්නේ අනුමාන කළා. understood තේරුම් ගත්තා. doubted සැක කළා. The word realize කියන්නේ අවබෝධ වුණා. realize එතකොට realize අවබෝධ වුණා. guess අනුමාන කළා ගැලපෙන්නේ. understood තේරුම් ගත්තා. එතකොට understood තමයි ගැලපෙන්නේ. right? realize කියන එකට understood. okay මේ විදිහට අපිට මේකට පිළිතුරු ලියලා ලකුණු ලබා ගන්න පුළුවන්. Question number 8. Write a paragraph in one of the following topics. Use about 50 to 60 words. Write a paragraph. ඡේදයක් ලියන්න. On one of the following topics. පාසනා මාතෘකා වලින් එකක් ගැන. On කියන්නේ ගැන. Use about 50 to 60 words. වචන 50 සිට 60 දක්වා භාවිතා කරන්න. The place where I live. මම ජීවත් වන ස්ථානය. How I spend my free time. මගේ නිදහස් වෙලාව ගත කරන හැටි. මගේ විවේක වෙලාව ගත කරන හැටි. මේ දෙකෙන් එකක් ගැන තමයි ලියන්න තියෙන්නේ. අපි ඒ වුණත් පුරුදු වෙන්න මේ දෙකම ලියමු. right මේ තමයි පළවෙනි පේපර් එකේ ඔයගොල්ලන් ලැබෙන දෙවෙනි writing question එක. okay. How I spend my free time. විවේක කාලය ගත කරන හැටි. I spend my leisure time working in my garden. I spend මං ගත කරනවා මගේ විවේක වෙලාව working in my garden. වත්තේ වැඩ කර. When I am free මට නිදහස් වෙලාවට I go to the garden. මම යනවා වත්තට and work there. වැඩ කරනවා එහෙ. I usually මං සාමාන්‍යයෙන් clean the garden. වත්ත පිරිසිදු කරනවා and plant සහ සිටවනවා. Vegetables and flowers. එළවලු සහ මල්. I water them regularly. I water මම වතුර දානවා ඒවට regularly. නිතිපතා. Once a week සතියකට වරක්. I weed and manure them. I weed මම වල් පෙළෑටි ගලවනවා and manure them පොහොර දානවා ඒවට. manure කියන්නේ පොහොර දාන. පොහොර වලට manure. I am very happy. මට ගොඩක් සතුටුයි. When there are එහි තිබෙන විට flowers and vegetables in my garden. මල් සහ එළවලු මගේ වත්තේ තිබෙන විට මට ඉතාමත් සතුටුයි. මෙන්න විදිහට අපිට මේ paragraph එක ලියන්න පුළුවන්. How I spend my free time. I spend my leisure time. මේ leisure වෙනකොට free කියලා දාන්නත් පුළුවන්. I spend my free time working in my garden. When I am free, I go to the garden and work there. I usually clean the garden and plant vegetables and flowers. I water them regularly. Once a week, I weed and manure them. I am very happy when there are flowers and vegetables in my garden. Okay, the place where I live. මේ දෙකෙන් එකයි ලියන්න ඕනේ. අපි පුරුදු වෙන දෙකම ලියමු. I live in Kalalal. මං වාසය කරන්නේ Kalalal. It is a village in Ratnapura district. එක ගමක් රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන. The nearest town to my village is Kahawat. The nearest town ළඟම නගරය to my village මගේ ගමට ළඟම නගරේ Kahawat. The nearest town to my village is Kahawat. There are about එහි සිටිනවා පමණ 500 families in my village. එහි සිටිනවා පවුල් 50ක් පමණ. There are farmers එහි සිටිනවා farmers ගොවියෝ tea planters
තේ වගා කරන්න, gem miners, මැණික්පතල්කරුවන්, and government servants, රජයේ සේවකයින්. We have a temple, අපිට තියෙනවා පන්සලක්, a school, පාසලක්, a rubber factory, රබර් කර්මාන්ත ශාලාවක්, and a dispensary, සහ ඖෂධ ශාලාව. My village is very beautiful, මගේ ගම හරිම ලස්සනයි. I love my village, මං ආදරේ මගේ ගමට. මෙන්න මේ විදිහට අපිට ඒ රචනාවත් ලියන්න පුළුවන්. එතකොට ඔයාලට මේ දෙකෙන් එකක් තමයි ලියන්න තියෙන්නේ. right? එහෙනම් මේ විදිහට අපිට මේ පළවෙනි පේපර් එකට පිළිතුරු ලියන්න පුළුවන්. මේකට ලකුණු ලැබෙන්නේ මෙහෙම. content අන්තර්ගතයට ලකුණු 2ක්. language භාෂාවට. කියන්නේ නිවැරදි ව්‍යාකරණ වලට punctuation marks හරියට තියෙනවා. ඒවට ලකුණු 3ක් ලැබෙනවා. සම්පූර්ණ ලකුණු 5ක් ඔයාලට ලැබෙනවා. එතකොට මේ පේපර් එකේ සෑම ප්‍රශ්නයකටම පළවෙනි කොටසේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 5 බැගින් තමයි ලැබෙන්නේ. එතකොට පේපර් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. 8ටම 40ක් ලැබෙනවා. right? ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ ඒ ලකුණු 40ම ලබා ගන්න.